පැවැත්වීම සඳහා බෞද්ධ ගුවන්විදුලි මැදිරියට වැඩම කළ කඩුවෙල අතුරුගිරිය තුන් අඳහේන සිරි සුධර්මයාන අන්තර්ජාතික සේනාසනාධිපති පූජ්‍යපාද කොටිකාවත්තේ ධම්මකුසල ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි ප්‍රථමයෙන් සාදුනාදදී නමස්කාර පූරක පිළිගනිමු. සාදු සාදු සාදු. මෙම ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වය ලබා දෙනවා තම 83 වන ජන්මදිනය නිමිත්තෙන් සිල්වන් හර්ට්ස් වත්ත පිටිපන උතුර හෝමාගම පදිංචි විශ්‍රාමික හෙද නිලධාරිණී WH රත්නායක මහත්මිය. එසේනම් සදහැවතුනි ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලය සමාදන් වීම සඳහා අපි සෙවම සාදුනාදදී දෙවරක් නමස්කාර පාඨය කියමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමින් වහන්සේ. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආමබන්තේ පානාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්‍රමාදේන සීලං සම්පාදේත. ආමබන්තේ සාදු සාදු සාදු. समन्त चक्रवालीषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्मुखदं धम्मश्रवण कालो अयं भदन्ता ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා.
සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සචේපි හිමස්චක්කාල ගබ්බේපි යාව බ්‍රහ්ම ලෝකා නිරන්තරං කତ୍වා චීවරානි දදෙය්‍ය තස්මින් සමාගමේ චතුප්පදිකාය ගාතාය කතානුමෝදනාව සිට්ඨාති ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වෙන සදැහැති වාසනාවන්ත සත්පුරුෂ පින්වතුනි, අපි අද දවසෙත් සූදානම් වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ සරණ ගිය උන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ජීවිතයට එකතු කරගනිමින් බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා උන්වහන්සේගේ බලාපොරොත්තුව වෙච්ච දුකින් පෙළෙන සත්‍ය දුකින් මිදවීම, බියෙන් පෙළෙන සත්‍ය බියෙන් මිදවීම, ශෝකයෙන් පෙළෙන සත්‍ය ශෝකයෙන් මුදවලා සසරින් නිදහස් කරවීම පිණිස ඒ දක්වපු වෑයම සිහිපත් කරලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවෙන් කොටසක් අද දවසෙත් අපි සාකච්ඡාවට සූදානම් වෙන්නේ. ඉතින් අද මේ උතුම් පින්කමේ දායකත්වයේ දරාගෙන කටයුතු කරන්නේ 83 වෙනි ජන්මදිනය සමරන සිල්වන් හර්ට්ස් වත්ත පිටිපන උතුර හෝමාගම පදිංචි විශ්‍රාමික හෙද නිලධාරිනියක් වන WH රත්නායක මැතිණිය ඇතුළු පවුලේ සියලු දෙනාම අභව ප්‍රාප්ත කේ රත්නායක ස්වාමි පුරුෂයාට පින් දෙන්න, ඒ වගේම මෞතුමියට පියතුමන් සහෝදර සහෝදරියෝ සියලු දෙනාටම පුණ්‍ය අනුමෝදනාවන් සිද්ධ කරමින්, ඒ වගේම තමන්ගේ බලාපොරොත්තු කීපයක්ම සාර්ථක වේවා කියන අදහසත් ඇති කරගෙන තමයි මේ පින්කම අද දවසේ සිද්ධ කරන්නේ. විශේෂයෙන් WH රත්නායක මහත්මනියලා මේ ධර්ම දේශනාමය පින්කම වර්ෂ 10ක් පුරාවට සිද්ධ කරගෙන එනවා. ඒ නිසා අද මේ දේශනාව සිද්ධ කරන්නේ 10 වෙනි වතාවට. අපි මේ ලක්වැසි ලෝවැසි ධර්මයට කැමැති ධර්මකාමී පිරිසට එයාගේ ජීවිත සුවපත් කරවීම සඳහා ධර්මදායකත්වයේ දරාගෙන කටයුතු කරපු එතුමිය ඇතුළු ඒ සියලු දෙනාටම උතුම් ධර්මඥානෙම පහළ වේවා. ඒ වගේම සසර දුකෙන් නිදහස් වීම පිණිස නිවන් පිණිස මේ සියලු පින්කම් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම මේ උතුම් බෞද්ධ ගුවන්විදුලි මාධ්‍ය ජාලය, ඒ වගේම රූපවාහිනී මාධ්‍ය ජාලය කියන මේ උතුම් බෞද්ධ නාලිකාව නිර්මාණය කර වැඩහිඳ අපවත් වී වදාළ බෝධිසත්ව ගුණෝපේත අතිගෞරවාස්පද කුසල ධම්මාභිධාන ඒ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට අපි පුණ්‍ය අනුමෝදනා සිද්ධ කරමින් වර්තමානයේ මේ කටයුතු මෙහෙවමින් කටයුතු කරන බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ ප්‍රධාන කාර්ය මණ්ඩලයේ ප්‍රධාන නිලධාරි මහත්තුරු ඇතුළු සියලු දෙනාටම මේ උතුම් දේශනාවේ ආශිර්වාදය නිවන් පිණිස යහපත පිණිස හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අපි මේ ගත කරන්නේ චීවර මාසය තුල. එතකොට මේ චීවර මාසය කියලා කියන්නේ සෑම විහාරස්ථානිකම් වගේ වාර්ෂික වශයෙන් සිද්ධ කරන අසිරිමත්ම පින්කම් සිද්ධ කරන කාලේ. එහෙම වුණත් අපිට මේ කාල සීමාවේ තියෙන මේ වසංගත රෝගාබාධය නිසා ඒ විදියට පින් සිද්ධ කරගන්න, ඒ පින්කම සංවිධානය කරගන්න නොහැකි වුණත්
පිනේ අඩුවක් කරගන්නේ නැතුව හිත වික්ෂිප්ත කරගන්නේ නැතුව gedara ඉඳගෙන ඉන්න අය වුණත් සාදුකාර පවත්වමින් ඒ චීවරය ගැන සිහිපත් කරලා ඒ කටින චීවරය මමත් අතගහලා පූජා කරනවා පූජා වේවා. ඒ වගේම තමයි තමන්ගේ විහාරස්ථානයේට වඩින මහා සංඝරත්නයට අපිත් දානි පූජා කරනවා පූජා වේවා. සියලු පරිස්කාර පූජා කරනවා පූජා වේවා කියලා gedara ඉඳලා සාදුකාර පවත්වමින් ඒ පින්කම් වලට මානසිකව සම්බන්ධ වෙන්න ඕනේ. ඒක තමයි නිවැරදි ප්‍රඥාවන්තයා මේ කාලේ සිද්ධ කරගන්නේ. එහෙම නැතුව ඒ ගැන හිත දැන් අපිට සමහර වෙලාවට අහන්න හම්බ වෙනවා මේ විහාරස්ථානවල කලින් ලොකුවට සූදානම් කරගත්තා. නමුත් ඒ විදිහට කරගන්න බෑ. ඉතින් මිනිස්සු තුල දායකයෝ තුල යම් සැක සංකා මතුවලා තිනවා. දැන් මොකද්ද මේ පින්කමට කරන්නේ? ඒකට ලැබිච්ච දේවල් වලට මොකද වෙන්නේ කියලා සමහරු සැක සංකා මතු කරනවා. එහෙම නමුත් ධර්මකාමී පිරිස මේ වගේ ධර්ම දේශනාවන් හොඳට අහන ශාසනයට කැමති ගෞරවයෙන් යුක්තව සම්බන්ධ වෙලා ඉන්න සියලු දෙනාම කවදාවත් එහෙම හිතන්නේ නැතුව එයය මං අර මුලින් මතක් කළා වගේ gedara ඉඳගෙන මේ පින්කම් වලට සම්බන්ධ වෙනවා. අද මේ වර්තමානයේ අපේ තාක්ෂණීය දියුණු නිසා බොහෝ දෙනෙක්ට නිවසේ ඉඳලාම ඒව දකින්න පුළුවන් බලන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ නිසා ඒ තමන්ගේ විහාරස්ථානයට යන්න නොහැකි වුණත් ඒ පින්කම් ඒ විදියට හරි බලලා දැකලා සතුටු වෙලා ඔබ පින් සිද්ධ කරගන්න හැටියට සිහිපත් කරනවා. පින්වතුනි අපි අද මුලින් ගාතාවක් සජ්ජායනා කළා. මේ දේශනාවේ සඳහන් වෙන්නේ මේ මනුස්ස ලෝකේ ඉඳලා චක්‍රවාටයේ කෙරවලට වෙනකන් මේ සක්වල පුරාවටම බ්‍රහ්ම ලෝකේ අකනිට්ඨකා බ්‍රහ්ම ලෝකෙට වෙනකම්ම බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා වඩා හිඳවාලා උන්වහන්සේලාට දදෙය්‍ය චීවරානි ඊටාම වටින චීවර පූජා කරත්. දැන් මේ කාලේ මම මුලින් මතක් කළා සිවුරු පිරිකර පූජා කරන කාලේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් මේ සක්වල පුරාවටම බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා වඩා හිඳවලා චීවර තමන්ගේ දෑතින්ම පූජා කළත් ඊටත් වැඩිය චතුප්පදිකාය ගාථාය කතානුමෝදනාව සෙට්ටහා කියලා. සතර පද ගාථාවකින් හරි යම් කෙනෙක්ට ධර්මාවවාදයක් දෙනවා නම් අර දින දානෙටත් වැඩිය ඒක ශ්‍රේෂ්ඨ වෙනවා කියලා. ඒකෙම සඳහන් වෙනවා එවැනිම බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට පාත්‍ර පිරවෙන්න ගිතෙල් ආදී ගිලන්පස පූජා කළත් ඊටත් වැඩිය ආනිසංස දින දෙනවා සතර පද ගාථාවකින් යමෙක්ට අනුශාසනාවක් කරන්න පුළුවන් නම්. ඒ වගේම තමයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහා විහාරයන් වගේ ප්‍රාසාද නිර්මාණය කරලා ගරුතර මහා සංඝරත්නයට පූජා කළත් ඊටත් වැඩිය ආනිසංසගෙන දෙන්නේ සතර පද ගාථාවකින් හරි යමෙක්ට අනුශාසනාවක් කරන්න පුළුවන් නම්. දැන් මේ ඇත්ත දන්නවා අනාථපිණ්ඩික සිටුතුමා. අනේ පිඬු සිටුතුමා තමන් අනාථපිණ්ඩික ආරාමය දේවුරම් විහෙර නිර්මාණය කළා. ඒ දේවුරම් විහෙර නිර්මාණය කරන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේලාට ඒ ඇතුළු මහා සංඝරත්නයට මේක පූජා කරනවා කියලා යම් සිතුවිල්ලක් පහළ වුණා නම් අන්නේ චේතනාවටත් වැඩිය ඒ සිතුවිල්ලටත් වැඩිය යමෙක්ට ධර්මාවාදයක් දෙන්න පුළුවන් නම් ඒක ඊටාම ශ්‍රේෂ්ඨයි කියලා. එතකොට දැන් මේ කියපු දේශනාවෙන් මේ කියපු දෙයින් ඔබ පැහැදිලි කරගන්නට ඕනේ එහෙමනම් යම් කෙනෙක් ධර්මදේශනාමය පින්කමක් සිද්ධ කරනවා නම් එහි දායකත්වයේ දරනවා නම් ඒ වගේම තමයි ඒ දායකත්වයේ දරන අයටත් දේශකයාණන් වහන්සේටත් විශේෂයෙන්ම ඒ දේශනාවන් ශ්‍රද්ධා ගෞරවයෙන් යුක්තව නිවන් ප්‍රාර්ථනා කරමින් හොඳ සීල සංවරයෙන් යුක්තව දේශනාවන් ශ්‍රවණය කරමින් තමන්ගේ ජීවිතය සකස් කරගන්නවා නම් ආන්නේ අය ශ්‍රේෂ්ඨයි. පින්වතුනි
මීට පෙර අනෝමදස්ස කියන බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ වගේ වැඩ හිටපුවා නිසබ කියලා ආර්යයන් වහන්සේ නමක්. ඒ නිසබ කියන ආර්යයන් වහන්සේ මුණ ගැහෙන්න එනවා විවිධ ස්වාමින් වහන්සේලා. ඒ වගේම තමයි ගිහි දායක පින්වතුන්. ඒ ආපු එක්කෙනෙක් තමයි සරණ ගමනීය කියලා කියන්නේ. සරණ ගමනීය ඒ ආර්යයන් වහන්සේ අර නිසබ ආර්යයන් වහන්සේ අතින් පංචශීලයේ සමාදන් වීම සඳහා බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය සරණ යනවා. දැන් අපිත් මේ පන්සිල් සමාදන් වෙන්න කලින් බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ඊළඟට ဒ ුතියම්පි තතියම්පි කිව්වට පස්සේ කියනවා සරණා ගමනං සම්පූර්ණං කියලා. ආම භන්තේ කියලා දායකයෝ බොහෝ සතුටින් එහෙමයි ස්වාමින් වහන්සේ කියලා කියනවා. දැන් සරණාගමනයට සූදානම් වෙන්න කියලා. පින්තුනි මේ කියපු ගාතාවත් ආම භන්තේ කියලා යමෙක් එහෙමයි ස්වාමීනි කියපු එකත් කොයිතරම් වටින ශ්‍රේෂ්ඨ එකක්ද කියලා මේ සරණ ගමනීය ආර්යයන් වහන්සේගේ අපදාන පාළියේ සඳහන් වෙනවා. ඒක කොච්චරක්ද කියනවා නම් උන්වහන්සේ දා ඒ සරණාගමනීය සිද්ධ කරපු නිසා කල්ප 80ක් පුරාවටම සක්විති රාජ පදවිය ලබා ගත්තා. ඒ වගේම තමයි කල්ප 75ක් විතර පුරාවටම සක්‍ර දිව්‍ය රාජෝත්යන් වහන්සේ විදියට සක්දෙව් පදවිය ආදිය ලැබුවා. කවදාවත් සතර අපායටපත් උනේ නැහැ. ඒ වගේම ඒ සරණාගමනීය හරියටම කඩන්නේ නැතුව වෙනස් කරන්නේ නැතුව ආරක්ෂා කරගෙන හිටපු නිසාවෙන් අවුරුදු 7 දී උතුම් ආර්ය තත්ත්වයටපත් වෙන්නත් හේතු වාසනා වුණා කියලා සඳහන් වෙනවා. ඒ නිසා ඔය පන්සිල් සමාදන් වෙන්නට කලින් ස්වාමින් වහන්සේලා සරණාගමනං සම්පූර්ණං කියලා කියනකොට ආම භන්තේ කියලා ගෞරවයෙන් යුක්තව එහෙමයි කියපු එකේ ආනිසංසය ඔච්චරයි. නිසා ඔබ හිතා ගන්න ඕනේ එහෙනම් මේ පන්සිල් සමාදන් වෙනකොට අනෙක් සෑම වෙලාවකටම වඩා ඊටාම සිහියෙන් නුවණින් යුක්තව එයා පංචශීලයේ සමාදන් වෙන්න ඕනේ. අපේ බොහෝ කතාවල තියෙනවා මේ සිල්පද ආරක්ෂා කිරීමේ ආනිසංස. සමහරුන්ට සිල්පද ආරක්ෂා කරගන්න කාලයක් වෙන්නේ නැහැ. පන්සිල් පද පහ ඒක සජ්ජායනා කරන අතරතුරේම ආයු ශක්තිය අවසන් වෙලා අභව ප්‍රාප්ත වෙනවා. හැබැයි පංචශීලයේ හරියටම ඒ ගාථා ඒ වෙලාවේ සිහියෙන් නුවණින් සමාදන් වීමේ ආනිසංසෙට ඒ සතර අපායට වැටුන්නේ නැහැ කියලා සඳහන් වෙනවා. දැන් සමහර අය අහනවා අපි උදේත් පන්සිල් ගන්නවා ආයි දවල්ටත් පන්සිල් සමාදන් වෙනවා. ඔය විදිහට හවසට බුද්ධ වන්දනාව බෝධි වන්දනාවට ගියාම හවසටත් සමාදන් වෙනවා. ආයි රැයට බණක් තිබ්බොත් බණ ගෙදර ගිහිල්ලත් පන්සිල් ගන්නවා. ඔය විදිහට අපි හැමතිස්සෙම හැම වෙලාවෙම පන්සිල් ගන්න ඕනේද කියලා. ඒක තමන් කල්පනා කරලා බලන්න ඕනේ. දැන් මේ ධර්මයේ කියලා කියන්නේ බුද්ධිමත් කෙනාට, ප්‍රඥාවන්තයාට. පංචශීලයේ හැටියට ප්‍රාණඝාතය, අදත්තා දානය, කාම මිත්‍යාචාරය, මුසාවාදය, ඒ වගේම සුරාමීරය කියන මේ පංචීල් පද පහ කායිකව, වාචිකව, මානසිකව අපේ අතින් සිද්ධ වෙන වැරදි. එතකොට ඒක සම්පින්ඩණය කරලා ගිහියෙක් හැටියට තමන්ගේ ගිහි ප්‍රතිපදාව ලස්සන කරගන්න, ආරක්ෂා කරගන්න තමයි මේ පන්සිල් පද පහක් හැටියට ආරක්ෂක වැටක් අපේ බුදුරජාණන් වහන්සේ හඳුන්වලා දීලා තියෙනවා. දැන් මේක ආරක්ෂා කරගන්න ගැනීමේදී උදේටත් පන්සිල් පද පහ ඒක සමාදන් වෙනවා, දහවලටත් සමාදන් වෙනවා, ඒ වගේම රාත්‍රී කාලයටත් සමාදන් වෙනවා. ඒ අතර කාල සීමාව තුළදී ඔබේ අතින් පන්සිල් පද පහ මොනම ආකාරයකින්වත් කැඩුනේ නැහැ කියලා විනිශ්චය කරන්න පුළුවන් වෙන්නේ පන්සිල් දෙන ස්වාමින් වහන්සේට නෙමෙයි. ඒක විනිශ්චය කරන්න පුළුවන් වෙන්නේ තමන්ටමයි. තමන් දැනගන්න ඕනේ මම නම් අද දවසේ එක සිතුවිල්ලකින්වත් සතෙක් මරන්න මගේ හිතේ එහෙම හිතක් පහළ වුණේ නැහැ.
දැන් සමහරු හිතනවා ප්‍රාණඝාතය කියලා කියන්නේ ඇහැට පේන සත්තු මරණයට පත් කිරීමමයි කියලා. දැන් ඒකට බුදුරජාණන් වහන්සේ ක්‍රමයක් අපිට හඳුන්වලා දීලා තියෙනවා. පණ ඇති සතෙක් වෙන්න ඕනේ, පණ තියෙනවා කියලා දැනගන්න ඕනේ. ඒකට උපක්‍රමයක් යොදන්න ඕනේ. ඒ උපක්‍රමයේ ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒකෙන් ජීවිතක්ෂයට පත් කරවන්න ඕනේ. මෙන්න මේ කියන කරුණු පහ හරියටම මේ පහ සිද්ධ වුණොත් ඒක තමයි ප්‍රාණඝාතය කියලා. පින්තුනේ ප්‍රාණඝාතය එක වගේම ප්‍රාණඝාත චේතනාවන් තියෙනවා. මරන්න ඕනේ, නැති කරන්න ඕනේ, හිංසාවට පත් කරන්න ඕනේ, පීඩාවට පත් කරන්න ඕනේ, ගහන්න ඕනේ කියලා සමහර සිතුවිලි තියෙනවා. ඒ සිතුවිලි සමහරුන්ට වැඩ කරන්නේ කරුණා චේතනාවෙන්, මෛත්‍රී චේතනාවෙන්, එහෙම නැත්නම් ආරක්ෂක චේතනාවෙන්. දැන් සමහරු ඒ වගේ චේතනාවන් පහළ වෙනවා. මේ අපේ ගෙදර ඉන්න අය ආරක්ෂා කරගන්න තමයි මම ගැහුවේ, මං බැන්නේ, මං නැති කළේ කියලා. දැන් ගෙදර ඉන්න පොඩි ළමෙක් ඉන්නවා, එහෙම නැත්නම් බල්ලෙක් පූසෙක් ඉන්නවා, සතෙක් සිව්පාවෙක් ඉන්නවා. ඒ අයගේ ජීවිතයට තරජනයක් වෙන මොකක් හරි සතෙක් ආවනම් ඒ සතා ආවේ ඒ ඇවිල්ලා ඒ ගෙදර ඉන්න දරුවෙක්ට වේවා, තමන්ට වේවා, ඒ ඉන්න ගෙදර ඉන්න කෙනෙක්ට, තමන්ගේ කෙනෙක්ට කරදරයක් කරනකොට ඒ වෙනුවෙන් ඒ අය ආරක්ෂා කිරීමේ බලාපොරොත්තු ඇති කරගෙන අනිත් සත්තු ඝාතනය කරා නම් ඒක කමක් නැහැ කියන මතයක් ඇති වෙලා තියෙනවා. නමුත් පින්වතුනි, එතනත් පහළ වෙන්නේ ප්‍රාණඝාත කියන චේතනාවමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංචිල් පද පහ අපිට ආරක්ෂා කරනවා වගේම ඒක ආරක්ෂා කළාද නැද්ද කියන යන වගත් විනිශ්චය කරගන්නේ ඔබ නිසාවෙන් අපිට පුළුවන් හැම වෙලාවෙම පංචිල් පද පහ ආරක්ෂා කරගන්න කියලා. දැන් දානි ගෙවල් වල අපි වැඩම කරනවා. ඒ වැඩම කරනකොට දානි උයනකොට, දානි හදනකොට, දානි බෙදනකොට ඊළඟට මේ වැඩ කටයුතු සිද්ධ කරන අතරතුරේ ස්වාමින් වහන්සේලා වඩිනකම්ම අපේ අතින් මොනතරම් කායිකව, වාචිකව, මානසිකව සමහර වෙලාවට අකුසල් සිත් පහළ වෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා ඒ ඔක්කොම අමතක කරලා අර ස්වාමින් වහන්සේලා නිවසට වැඩම කරාට පස්සේ ඔබව සරණාගමනේ පිහිටවලා පංචශීල ප්‍රතිපදාව ඔබට සමාදන් කරනවා. දැන් ඔබ එතනින් ඊට කලින් ඔබ දුස්සීලෙක් වුණාත් එතන ඉඳලා ඒ දාණය අවසන් වෙනකන්, දාන පින්කම අවසන් වෙනකන් ඔබ ඔබේ ඔය පංචශීලය ආරක්ෂා කරගෙන ඒ දාණය අවසන් වෙලා ඒ පැයක කාල සීමාවක් නම් ඒ පැයක කාල සීමාව තුලදී මං පංචශීල රැකපු බව සත්‍යයි කියලා ඔබට හිතන්න පුළුවන් නම් ආන්න ඒක තමයි වටින්නේ. ඊට ඉස්සෙල්ලා වෙච්ච දේවල් ඒව අමතක කරන්න ඕනේ. ඊට ඉස්සෙල්ලා වෙච්ච දේවල් ගැන හිත අපි දුක් වෙන්නේ නැහැ. හැබැයි අපි කල්පනා කරොත් එහෙම අපි මේ වගේ පින්කම් සිද්ධ කරනකොට, ඒ වැඩ කටයුතු කරනකොට සමහර වෙලාවට අපේ අතින් වෙච්ච වැරදි මතක් වෙන්න පුළුවන්. අපි ඉස්සර මෙහෙම කළානේ, මං මේ වගේ දේවල් කළානේ, මගේ අතින් මෙන්න මෙහෙම වැරදි වුණානේ කියලා සමහරෙක්ට හිත හදාගන්න බෑ. හිත හරියට කුසලයට පිහිටව ගන්න බෑ. එයාට තමන් කරපු වැරදි මතක් වෙනවා. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කරනවා පුළුවන් තරම් කුසල ධර්මයේ දෙන්න. පුළුවන් තරම් කුසල ධර්මයේ දෙන්න. ඒ වගේම තමයි බොහොම ගාම්භීර පින්කම් වලට අත ගහන්න. ඒවට සමාදන් වෙන්න. ඒවට සාදු කියලා සමාදන් වෙන්න. ඉතින් මේ බෞද්ධ නාලිකාව, ගුවන්විදුලි නාලිකාව ඒකට ඔබට ලොකු ශක්තියක්. දවස පුරාම ගෙදර ඉඳද්දී බණ අහන්න, බලන්න, ඒ වගේම පින්කම් දැසින් දැක බලා ගන්න ඔබට අවස්ථා උදා කරලා දීලා තියෙනවා. අර මොනාහරි වැරදි දෙයක් මතක් වුණත් ඒවා ඔක්කොම අමතක කරන්න ඔබට හේතුවක් වෙනවා මේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කිරීමෙන්. ඒ නිසා මේ වෙලාවේ අපි ඔබට ධර්ම ශ්‍රවණය කරන ඔබටත් අපි මේ වෙලාවේ සිහිපත් කරන්නේ පෙර ඔබේ අතින් වෙච්ච වැරදි තියෙනවා නම් ඒ වැරදි තිබුණාවේ ඒවට යම් විපාකයක් තියෙනවා නම් ඒවා අපිට වළක්වන්න බෑ. ඒ ගැන අපි හිත වද වෙන්නේ නැහැ. නමුත් දැන් කරන කුසල කර්මය ඊටාම හොඳින්, ඊටා ශ්‍රද්ධාවෙන්, ඊටා ගෞරවයෙන් සිද්ධ කළ යුතු වෙනවා.
ඒ නිසා අර සරණ ගමනීය ස්වාමින් වහන්සේට සරණාගමණයට එච්චර ආනිසංස ලැබුණා. ඒ වගේම තමයි දැන් මං කිව්වා වගේ අර හැම වෙලාවෙම අපි පන්සිල් සමාදන් වෙනවා නම් ඒ වලත් ආනිසංස තියෙනවා එකකට එකක් නෑර. ඉතින් මේ වෙලාවේ ඒ ගැන කියන්න කාලය නෙමෙයි. නමුත් ඔය නිසබ කියන ස්වාමින් වහන්සේ අතින් පංචශීල සමාදානීය කියන ස්වාමින් වහන්සේත් ඒ වගේම පන්සිල් සමාදන් වුණා, පන්සිල් ආරක්ෂා කළා. ඒ පන්සිල් ආරක්ෂා කරපු එකේ ආනිසංසෙට උන්වහන්සේත් ඒ වගේම ආත්ම 30ක් පුරාවටම ඒ ආර්යයන් වහන්සේ උන්වහන්සේ පන්සිල් සමාදන් වීමේ ආනිසංසෙට සක්‍ර පදවිය ලැබුණා. ඒ වගේම සක්විති පදවිය ලැබුණා. වගේම පිංගතුනි වේ විශාලා මහනුවර රතන සූත්‍ර දේශනාවේදී ඒ රතන සූත්‍රයේ දේශනා කරන්නේ එදා බුදුරජාණන් වහන්සේ වැඩම කරවලා නමස්කාරය සජ්ජායනා කරලා පංචශීලය අනිත් අයට සමාදන් කරන වෙලාවේ ඒ පන්සිල් පද පහ අවසන් වෙනවත් සමගම රහත් භාවයට පත් වුණා කියලා සඳහන් වෙනවා. දැන් ඒක මේ කාලෙට ඊටාම වටිනවා. ඒකට හේතුව තමයි දැන් මේ කාලෙත් ඇවිල්ලා රෝග බයක් තියෙන, දුර්භික්ෂ බයක් තියෙන කාලයක්. අපිට බොහොම නරක කාලයක්. ඒ නිසා දැන් පහුගිය දවසේ බෞද්ධ මාධ්‍ය ජාලය මුල් කරගෙන ලංකාවේ සෑම විහාරස්ථානයකම වගේ නිවෙස් වලත් එකම වෙලාවකට එකම වෙලාවේ මේ උතුම් රතන සූත්‍රය සජ්ජායනා කළා. ඒ නිසා මේ රතන සූත්‍රය ඒ වගේ ආනුභාව සම්පන්න එකක්. අපිත් විශ්වාස කරනවා ඒ ආනුභාවයට ඒ ආනිසංසයට ඊටාම ඉක්මනින් මේ රෝග භය දුරු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් දැන් අර ඒ වගේ අවස්ථාවකදී මේ කරදරයක් බාධකයක් වෙන වෙලාවකදී අපිට යමෙක් මේ විදියට ඇවිදිලා පිහිටක් වෙන්න සූදානම් වෙනවා නම් ඒ පිහිටත් පළමුවෙන් ලබා ගන්න ඔබට හේතුවක් වෙනවා පන්සිල් පද පහ රැක ගැනීම ආරක්ෂා කිරීම. පින්වතුනි ඒ නිසා අපි මේ වෙලාවේ ඒ ගැන පළමුවෙන්ම ඔබට සිහිපත් කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි සමහර වෙලාවට මේ කර්ම විපාක ගැන හිතන්නේ නැහැ. ඒ නිසා අපේ මේ විපාක ගැන නොදන්නකම නිසා ඒ ගැන හිතන්නේ නැති නිසා අපි සමහර කර්ම විපත්ති කර්ම දෝෂ ඒ වගේම අපේ අතින් කරන කායික වාචිකව මානසිකව කරන ක්‍රියා අපි බොහොම සතුටින් සිද්ධ කරනවා අපිට ඒවල විපාකයක් නැහැ කියලා හිතාගෙන. ඒතකොට අපේ ධර්මයේ සඳහන් වෙනවා මේ නිමි මහ කියන නිමි රජතුමාව මාතලී දිව්‍ය පුත්‍රයා කියන්නේ ශක්‍ර දිව්‍ය රාජෝත්යන් වහන්සේගේ රතාචාර්යයා. එතුමාගේ ආඥාවෙන් යුක්තව අර මාතලී දිව්‍ය පුත්‍රයා මේ නිමි මහ රජතුමාව එක්කගෙන යනවා දිව්‍ය ලෝක චාරිකාවේ. දිව්‍ය ලෝක චාරිකාවේ යන්න කලින් එතුමාව එක්කගෙන යනවා සතර අපාය එහෙම නැත්නම් නිරේ පැත්තේ ගිහිල්ලා ඒ ප්‍රදේශයේ තියෙන ස්වභාවය පිළිබඳව රජතුමාට පෙන්වන්න. ඒ කරගෙන යනකොට එක වේතරණී කියන නරකයේ හරහා ඔන්න මේ රජතුමාව එක්කගෙන යනවා. ඒ යනකොට ඒ වේතරණී නරකයේ ලෝදිය පැහැෙනවා. ඒ ලෝදිය පැහැෙනකොට ඒක ඇතුලේ ඉන්න අර මිනිස්සුන්ව ලෝදියට දානවා. ඊට පස්සේ ආපහු උඩට ගන්නවා, ආපහු මැරෙනවා ඒ සත්තු, ආයෙ කෑ ගහනවා. ඉතින් මේක දැක්කහම රජතුමා හරියට බයටපත් වුණා. ඉතින් අහනවා මාතලී දිව්‍ය පුත්‍රයාගෙන් මේ මොකක්ද මේ? ඇයි ඒ විදියට මේ අය මේ වගේ අපා දුක් විඳින්නේ කියලා. ඉතින් ඒ වෙලාවේ මාතලී දිව්‍ය පුත්‍රයා සඳහන් කරනවා රජතුමනි ඔය මනුස්ස ලෝකේ ඉඳද්දී සිල්වත් ගුණවත් අයට නිඳා කළා, අපහාස කළා, ආක්‍රෝෂ පරිභව කළා. අන්නේ කරපු ආනිසංසිට තමයි වේතරණී නිරේට ගිහිල්ලා ඒ වේතරණී නිරේ මේ විදියට දුක් විඳින්නේ කියලා සඳහන් කළා. ඒ නිසා ඔබ මේ මනුස්ස ජීවිතය ගත කරනකොට ඒකමයි මේ පන්සිල් පද පහ රැකගන්නේ කියලා කියන්නේ. මොකද ඔබ ආරක්ෂා වෙන තරමට ඔබ සසරෙන් නිදහස් වෙන්නත්
සසරේ දුක් විඳින තැන් වලට යන්නේ නැතුව ඒන් මිදෙන්නත් එක හේතුවක් වෙනවා. දැන් මේ නිමි මහරජතුමාව ආයෙ එතනින් එක්කගෙන යනවා තවත් නිරේකට. ඒකට කියන්නේ ලෝකුඹු නිරේ කියලා. දැන් එතෙන්ට ගියාට පස්සෙත් එහෙමයි එතන ඒ ඉන්න ස්ථානෙත් විශාල අඟුරු වලවල් තියෙන්නේ දූ පන්නගෙන මිනිස්සු රෑනක් පන්නගෙන එලෝගෙන යනවා. ගිහිල්ලා අර ලොකු අර ගින්දර මේ විහිදෙන වලට තල්ලු කරනවා. ඉතින් මිනිස්සු ඒකට පයින්නවා. පැන්නාම ඒකෙන් උඩ ඉන්න දඟලනවා. ඉනේ ඉඳලා පල්ලෙහාට වෙනකම්ම ඒකෙන් පැහිලා ඉන්නකොට උඩට එනකොට උඩ ඉන්න අර නිරේ ඉන්න සත්තු ඒගොල්ලෝ ඉනි වලින් ඇනලා ආපහු තල්ලු කරනවා පල්ලෙහාට. ඉතින් ඒ මැරිලා ආපහු උපදිනවා. මැරෙනවා උපදිනවා ආයි දුක් විඳිනවා ආයි තල්ලු කරනවා. මේවා දැක්කහම රජතුමා පුදුම තරම් බයටපත් වුණා. ත්‍රාසයටපත් වුණා. ඉතින් අහනවා ඇයි මේ විශාල පිරිසක් මෙහෙම තල්ලු කරගෙන ගිහිල්ලා මේ විදිහට ඒ ස්ථානෙට දාන්නේ? එච්චර දුක් විඳින්නේ මොකද කියලා. එතකොට මේ මාතලේ දිව්‍ය පුත්‍රයා සඳහන් කරනවා රජතුමනි මේ ඉන්න පිරිස ඒ අය එක්කෝ බුදුහාමුදුරන්ගේ නාමයෙන් ධර්මයේ නාමයෙන් ශාසනයේ නාමයෙන් විවිධ සම්මාදම් කරලා ඒගොල්ලෝ සම්මාදම් කරනකොට එහෙම නැත්තම් ඒ ත්‍රිවිධ රත්නේ නාමයෙන් හරි එහෙම නැත්තම් මොකක් හරි අසනීපයක් වෙලා ලෙඩක් වෙලා ඉදිකිරීමක් කරනවා ඔය වගේ කියලා හොරට හොර සම්මාදම් කරනවා. ඒ කරලා ඒගොල්ලෝ සල්ලි එකතු කරලා ඒකේ හරියට පෙන්වන්නේ නැහැ. ඒකෙන් වැඩි ප්‍රමාණයක් ඒගොල්ලෝ තමන්ගේ පරිහරණයට ලබා ගත්තා. තමන්ගේ පරිහරණයට ලබා ගත්තා වගේ මේක මේ කට්ටියම එකතු වෙලා ඒක බෙදා හදාගත්තා. බෙදා හදාගෙන අපිට එච්චර ලැබුන්නේ නැහැ තව මේවා සල්ලි එකතු කරන්න ගන්නවා. දැන් ওই වගේ දේවල් අපිට පහුගිය කාලේ පුරාවට මහන්න හම්බුණා. සමහර අසනීප වෙච්ච ළමයි ඉන්නවා දැන් සුව වෙලා ලක්ෂ ගණන් සල්ලි එකතු කරලා. නමුත් සමහරු ඒ අයගේ රූපේ දාලා පින්තූරේ දාලා ඒ අය සල්ලි එකතු කරගෙන ටිකට් පත් ගහලා දැන් කොළඹ ප්‍රදේශයේ එහෙම කෙනෙක් ළමෙක් ඉන්නවා නම් මේ අනුරාධපුරයට ගිහිල්ලා බදුල්ලට ගිහිල්ලා ඔය වගේ දුර පළාත් වලට ගිහිල්ලා ප්‍රධාන ස්ථානවල අර රූපේ තියාගෙන එහෙම නැත්තම් මොකක් හරි එක ලොකු බැනර් එකක් ගහලා සල්ලි එකතු කරනවා දාස් ගානේ ඔපරේෂන් එකක් කරන්න තියනවා කියලා. පස්සේ මේ වගේ දේවල් හොයාගත්තා. ඒ ළමයි මෙහෙත් නෑ හඳුනන්නෙත් නෑ ඒ අය අහවල් තැන ඉන්නේ කියලා. වෛද්‍ය වාර්තා පවා ඒවල දාලා තියෙනවා. හොර වෛද්‍ය වාර්තා ඒවා ලියලා ඒවා ෆොටෝකොපි ගහලා එහෙම තියලා තියෙනවා. මොකද ඔය සල්ලි දෙන කිසි කෙනෙක් මුදල් දෙන කිසි කෙනෙක් කවදාවත් වාර්තාව කියවන්න යන්නේ නෑ. ඒ ළමයා කොහෙද ඉන්නේ කොතනද ඉන්නේ උප්පැන්න සහතිකේ කොහෙද මොකද්ද කියලා ඒව හොයන්න යන්නේ නැහැ. ඒ නිසා ඒ වලින් ප්‍රයෝජන ගන්නවා සමහරු. ඉතින් මිනිස්සු කරන්නේ ඒ මොකක්වත් නැතුව අර කරුණාව මෛත්‍රිය ඒ අයගේ හදවත් තුල තියෙන නිසා අසනීප වෙච්ච කෙනෙක් ලෙඩ වෙච්ච කෙනෙක් කියලා හිතලා තමන්ගේ අතේ තියෙන මුදල් පරිත්‍යාග කරනවා. ඉතින් ওই විදිහට අර හොර වැඩ කරපු නිසා ඒ හොර දේවල් කරපු නිසා දැන් ওই පන්සල් වලත් එහෙම තමයි. සමහර පන්සල් වල ඒ වගේ දේවල් ප්‍රධානත්වයේ දරාගෙන කටයුතු කරන්නේ දායකයෝ වගේම ඒ ආයතන වල ප්‍රධානීන්. ඒ නිසා ඔය දායක සභා කියන ඒවා අපි දකිනවා සමහර පන්සල් වල දායක සභාවේ ප්‍රධාන තරතුරු දරන යමෙක් ඉන්නවා නම් ඒ අය තමයි මුලින්ම මේ මරණයෙන් පස්සේ සතර අපාගත වෙන්නේ. ගමේ අනික් ඉන්න දායකයෝ ඒ වගේ සතර අපාගත වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ගේ හිතවල තියෙනවා අපි තමයි පන්සල හැදුවේ. අපෙන් අහලා තමයි හාමුදුරුවෝ වැඩ කරන්න ඕනේ. හාමුදුරුවෝත් ඉන්න ඕනේ අපි කියන විදියට. අපි යමෙක් යම් මොකක් හරි කිව්වොත් ඒ විදියට තමයි වැඩ කරන්න ඕනේ කියලා සමහර දායකයෝ හාමුදුරන්ටත් ඉහළින් ඉන්නේ. දැන් ඔය අපිට සමහර අය කියලා තියෙනවා බණ ධර්ම දේශනාවක් කරලා යමෙක් සමහරුන්ගේ පින් අනුමෝදන් කරාට පස්සේ සමහර නිර්නාමික කෝල් එනවා කියලා. එහෙම නැත්නම් ලියුම් ලියලා එවනවා ඔබ වහන්සේ අද හරි ලොකුවට වර්ණනා කරපු අහවල් දායකයා ගැන දන්නවද? ඔය දායකයා මේ වගේ වැඩ කරපු කෙනෙක්, මේ වගේ දුරාචාර කරපු කෙනෙක්, මෙයාට මෙච්චර දැන් ඔය සල්ලි තියෙන්නේ මෙහෙම කරපු කෙනෙක් කියලා ඒ අයගේ අර ඒ දේවල් අතීතයේ දේවල් කිය ඒ අයට නිඳා කරනවා.
ඒ නිසා සමහරු බණක් පටන් ගන්නකොට කලින්ම කියනවා ඔය මිනිස්සු ගැන නම් කිසි දෙයක් කියන්න එපා. ඔය අය මෙහෙමයි කියලා සමහරු ඒ අය ගැන නින්දාවට අප්‍රසාදයට පත්වෙන දේවල් හරියට කියනවා. නමුත් ස්වාමින් වහන්සේලාගේ යුතුයකම තමයි ඒ නරක වැඩ කළත් කොයි දේ කළත් ඒගොල්ලෝ ඒ අතීතය අමතක කරලා දැන් හොඳ වෙන්න හදනවා නම් දැන් ඒගොල්ලෝ හොඳ පින්කම් කරනවා නම් ඒව වර්ණනා කරලා අර පරණ අකුසල් දුරු කරලා හොඳ කුසල් වඩන්න කියලා ඒ ඇයට අවබෝධය ලබා දෙන එක. ඒකට අනුශාසනා පවත්වන එක. නමුත් අද අපිට පේනවා සමහරු ඒවටත් කැමති නැහැ. කොහොම වුණත් අර මේ නිමි මහරජතුමා මේ විදියට මාතලී දිව්‍ය පුත්‍රයාත් එක්ක ඔය ලෝකුඹු නිරේටත් යනකොට එතන ඉඳලා මේ දුක් විඳින සත්තු බැලුවාම ඔය වගේ අකුසල් කරපු අය. ඒ නිසා මේ අපි පින්කම් කරන ඒවා ඒ වගේම පව්කම් කරන ඒවා ගැන හොඳට විමසිල්ලෙන් යුක්තව ඉන්න ඕනේ. එක්තරා කතාවක් තියෙනවා. ඔය මේ බුදුරජාණන් වහන්සේ සමග තවත් ආර්යයන් වහන්සේලා පිරිසක් උන්වහන්සේලා මේ චාරිකාවේ වැඩම කරවනවා. ඒ චාරිකාවේ වැඩම කරවනකොට ගෝතකහදක කියලා මේ ප්‍රේතෙක් ඒ ප්‍රේතෙක් ඉන්නවා. ඒ ප්‍රේතයා ඉන්නේ අසූචි වලක. එතකොට මේ අසූචි වලේ ඉඳගෙන එතන ඒ අසූචි වළඳමින් කමින් තමයි ජීවත් වෙන්නේ. ඉතින් බලනකොට එයා ඉන්නේ තවත් ප්‍රේතෙක්ගේ ඔළුව උඩ. ඉතින් බලනවා මොකද මේ කියලා මේ මොකද කියලා අහනවා. එතකොට මේ ප්‍රේතය සඳහන් කරනවා මම මේ ඉන්නේ මම පෙර අහවල් විහාරස්ථානයේ අහවල් ස්වාමින් වහන්සේගේ යටතේ හිටපු දායකෙක් ප්‍රධාන දායකෙක්. එතකොට ඒ ස්වාමින් වහන්සේගේ මෙහෙවීමෙන් මං සමහර දුසිරිත දුරාචාර සිද්ධ කළා. ඉතින් අර ස්වාමින් වහන්සේක මෙහෙවපු හින්දා උන්වහන්සේ තමයි මේ පහළ ඉන්නේ අසූචි වළඳමින්. මම ඉන්නේ ඒ ප්‍රේතයාගේ කර උඩ. මම මේ උඩ තියෙන අසූචි වළඳමින් මම මේකේ අපා දුක් විඳිනවා. මේ ප්‍රේත ලෝකයේ පුදුම තරම් දුකක ඉන්නේ. මගෙන් වැක්කිරෙන අසූචි ටික තමයි මේ පහළ ඉන්න ප්‍රේතයා අනුභව කරමින් අපා දුක් විඳින්නේ කියලා. ඒ නිසා පින්වතුනි මේ මනුස්ස ලෝකයේ අපි මොන චරිත රංගපෑවත් මොන තනතුරු ලැබුණත් මොන තාන්නමාන ලැබුණත් අපේ නමට ඉස්සරහෙන් පට්ටම් රාශියක් ලැබුණත් සමහරුන්ගේ නමක් කියවනකොට නම කියවන්න කලින් ඒ පට්ටම් ටික කියවන්න යනවා විනාඩි 10ක් 15ක්. ඒ මොන දේ තිබ්බත් එයාගේ ජීවිතේ දුස්චීලයෙන් දුචරිතෙන් වර්ධනය වෙලා නම් ඒ ජීවිතය අසාර්ථක ජීවිතයක්. ඒ නිසා බොහෝ වෙලාවට ගිහියෝ වගේම ගිහි පින්වතුන් වගේම සමහර ඔය වගේ අකුසල් සිද්ධ කරපු ස්වාමින් වහන්සේලා පවා අවසන් මොහොත ගත කරන්නේ ඉතාමත් අප්‍රසන්න විදියට. ඒ වගේම කෑ ගහලා දුක් විඳලා අපා දුක් විඳලා කෑ ගහ තමයි මරණයටපත් වෙන්නේ. ඒ නිසා ඒ කැමති නැ ලස්සනට පිළිවෙලට ඉන්න. දැන් මම පහුගිය දවසක ඒ වගේ ස්වාමින් වහන්සේ නමක් මුණ ගැහෙන්න යනවා. ඉතින් ඒ උන්වහන්සේ ඒ පළාත් කීපෙකම ප්‍රධාන නායක ස්වාමින් වහන්සේ නමක්. ඉතින් ඒ උන්වහන්සේගේ අසනීප තත්ත්ව නිසා ඒ ස්ථානයට ගියාට පස්සේ කාමරේට අඩියක් තියන්න බෑ. ඒ කාමරේ හැම තැනම බඩු මුට්ටු පුරවලා අර ගිනාපු පිරිකර එහෙමමයි. ගිනාපු කැවිලි පළතුරු එහෙමමයි. ඒවට පණුව ගහලා සමහර ඒවා කූඹි වහනවා. උන්වහන්සේත් ඒක එතෙන්ටම වෙලා ඉන්න මේ දායකයොත් ඇවිල්ලා එතෙන්ටම ඇවිල්ලා වැඳලා යනවා. ඉතින් මම එතන ආපු එක්කෙනාට කිව්වා පුළුවන් නම් මේ ස්වාමීන් වහන්සේගේ මේ කාමරේ අස්පස් කරලා දෙන්න කියලා. ඒක පිළිවෙල කරලා ලස්සන කරලා ඒක පිළිවෙලට හිස්ව තියන්න උන්වහන්සේගේ කාමරේ. ඉතින් අර ස්වාමීන් වහන්සේ හොඳට සිහියෙන් ඉන්නේ. උන්වහන්සේ ඒකට අකමැති. උන්වහන්සේකට අකමැති නෑ. ඉතින් ඔය අනිත් අය ඉතින් ලස්සනට කාමර තියාගෙන එහෙම තියාගෙන හිටියට මේ මට ඉතින් එහෙම ඕනේ නෑ. මේ ඉන්න ටික කාලෙනේ කිව්වා. එතකොට මේ ඉන්න ටික කාලේ තමයි අපි ලස්සනට ඉන්න ඕනේ. ඉන්න කාලේ තමයි අපි පිළිවෙලට ඉන්න ඕනේ. පිරිසුදුකමේ ඉන්න ඕනේ. ඒ තමන් මේ ජීවිතේ පිරිසුදුකමින් යුක්තව ගෙවන ස්වභාවයේ මත තමයි ඊළඟ ආත්මය තීරණය කරන්නේ. නැතුව අපිට ලැබෙන උපාධියටවත් අපේ ලැබෙන කීර්තිය නාමයටවත් නම කියවූ ඵලයටවත්
අපි හදපු පන්සල් ගානටවත් අපි හදපු ගෝලිය ගානටවත් නෙමෙයි. සමහරු තමන්ගේ ගෝලිය මෙච්චරයි, අහවල් අය මෙච්චරයි, ඉව්ව ටික කී ඉන්නවා. දැන් මේ ඒ පැත්ත වගේම ගිහි සමාජෙත් ඒ විදිහම තමයි. ඒයත් තමන්ගේ ඉඩම් කඩම් මෙච්චරයි, අපේ දරුවෝ ඉන්නේ විදේශ රටවල, අපේ අය මෙන්න මේ විදිහට වැඩ කරන්නේ කියලා ඒ ඔක්කොම තියාගෙන ඉඳලා අපිරිසුදුකමේ ඉන්නවා. ඒ නිසා ඉන්න කාලේ ලස්සනට ගේ ඉස්සරහා මල් ටිකක් වවන්න ඕනේ. ගෙදර සුවඳවත් කරන්න ඕනේ. හැමදාම උදේ හවස බුදුපහන පත්තු කරන්න ඕනේ. ඒ වගේම ගෙදර හොඳට සුවඳ දුම් අල්ලන්න ඕනේ. සුවඳ පැනින් ඒ පැත්ත පිරිසුදු කරන්න ඕනේ. කහ දියර ඉහින්න ඕනේ. ඒක මං හිතන්නේ මේ වගේ වසංගත කාලයකට ඒකෙන් බේරෙන්නත් ඒක හේතුවක් වෙනවා. දැන් ගොඩක් වෙලාවට මේ වසංගත ඊටාම ඉක්මනට ඇඟට යන්නේ තමන්ගේ ශරීරයේ අර ශක්තිය නෑ වගේම අපිරිසුදුකම නිසා. ඒ අපිරිසුදු තැන් වලට ඒවා එකතු වෙනවා වැඩි. ඒ නිසා තමන් නිතර පිරිසුදුකමේ ඉන්නවා නම්, පවිත්‍රව තියා ගන්නවා නම්, සුවඳවත්ව තියා ගන්නවා නම්, ඒ වගේම අර වටපිටාව ලස්සන කර ගන්නවා නම්, ඇඳුම් පැළඳුම් නිතර හොදනවා නම්, පිරිසුදු කරනවා නම්, දැන් රජයෙන් කියලා තියෙන විදිහට අතපය හොදනවා. දැන් අත් දෙක විතරක් හොදලා හරියන්නේ නැහැ. හොඳට නාන්න ඕනේ, හොඳට පිරිසිදු කරන්න ඕනේ. ඊළඟට ඇඳුම් පැළඳුම් නිතර පිරිසිදු කරන්න ඕනේ. ඒ වගේ ඒ ස්වභාවය තියෙනවා නම් ඔබ දැනුත් ලස්සනට පිළිවෙලට සුවඳවත්ව ඉන්නවා වගේම හදිස්සියවත් ඔබේ මේ මනුෂ්‍ය ජීවිතය ආයුෂ අවසන් වුණත් ඔබ බය වෙන්න කාරණයක් වෙන්නේ නැහැ. කවදාවත් නරක තැනක යන්නේ නැහැ. ඒක නිසා මේ පංචශීල ප්‍රතිපදාව කියන එක හරිම වටිනවා. ඒ වගේම තමයි ඔබ හිතන්න ඕනේ ඔබ එහෙමත් ඉඳලා, ඔබ ඒ වගේත් ඉඳලා, ඔබ සිල්වත්ව ඉඳලා, ඔබ ගුණවත්ව ඉඳලා ඒත් ඔබට සමහර වෙලාවට අකුසල කර්ම බලපාන්න පුළුවන්. දැන් ඔය අපේ සමහර ධර්ම කතාවල කතා කීපයක් මේ වගේ තියෙනවා. දැන් ඒකේ තියෙනවා මහා කාල කියලා උපාසක මහත්මයෙක් හිටියා. එතුමා හරීම සිල්වත් කෙනෙක්, ගුණවත් කෙනෙක්. එතුමා දවසක් සිල් සමාදන් වෙලා සිල් ඒ වැඩසටහන අවසන් වෙලා නිවසට යනවා. ඒ නිවසට යනකොට ඒ කිට්ටුව තියෙන ගෙයක් බිඳපු හොරු රංචුවක් ඒ ගෙදර කට්ටිය දැනගෙන, මිනිස්සු දැනගෙන අර හොරුන්ව ඒ හොරාගේ පස්සේ එලවනවා. ඒ එලවනකොට අර ඒ හොරා තමන් හොරකම් කරපු බඩු ටික අර උපාසක මහත්තයාගේ ළඟින් තියලා ඒගොල්ලෝ කැලේ දූවල ගිහලා හැංගුණා. දැන් අර පිටිපස්සෙන් විශාල සෙනගක් එනවා හොරා අල්ලන්න. එනකොට මේ උපාසක මහත්තයාගේ ළඟ දැන් අර බඩු ටික තියෙනවා දැකලා කවුද, කොහොමද, මොකක්ද කියලා බැලුවේ නැහැ. ඔක්කොම බැන පන්සලට යනවා, සුදු ඇඳ ගන්නවා, හොරකම් කරනවා කිය ගහලා ගුටි කාලා එදා මරණයටපත් වුණා. ඉතින් මේ කතාව එදා සන්ධ්‍යා කාලේ හැමෝම කතා කරන්න පටන් ගත්ත. බලන්නකො මේ වගේ හිටපු අර හොඳ උපාසක මහත්තයට වෙච්ච වැඩේ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔය එතුමා මේ කාලේ කරපු අකුසල කර්මයක් නෙමෙයි. ඔය පෙර කාලේ කරපු අකුසල ධර්මයක්. ඒකටත් හේතුව තමයි පංචිල් පද පහ ආරක්ෂා නොකිරීම. ඒ කාලේ එතුමා මීට පෙර ආත්මික වෙන බොහොම රෝමත් ස්ත්‍රියක් කෙරෙහි ඇගේ ප්‍රේමයක් හටගත්තා. ඒ හිතේ හටගත්ත ප්‍රේමය ඒක උඩුදුවලා එයව කොහොම හරි තමන්ගේ ළඟට ගන්න ඕනේ කියලා හිතනවා. නමුත් ඇය විවාහපත් වෙලා. ඒ නිසා ඒ ස්වාමියාට බොරු කියලා එයාව විවිධ උපක්‍රම යොදවලා ඒ උපක්‍රම මගින් කොහොම හරි අර ස්වාමියාව මරණයටපත් කළා. එතකොට බොරු කියෙව්වා, ඒ වගේම රාගය උත්සන්න වුණා. මෙතන අකුසල කර්ම කීපයක් සිද්ධ කරලා තියෙනවා. ඒ වෙනුවෙන් ප්‍රාණඝාතයත් සිද්ධ කළා. එතකොට පංචිල් පද පහම කඩලා තියෙනවා. දැන් සිල්වත් වුණාට පෙර ආත්මෙ මේ පංචිල් පද පහ කැඩපු හින්දා, නැති කරපු හින්දා ඒ ආනිසංසෙට මෙයා දැන් උපාසකෙක් වුණත් මේ වගේ නිന്ദා, අපහාස, චෝදනා, ඒ වගේම ගුටි කණ්ඩ වෙනවා, හිරේ යන්න වෙනවා, මේ වගේ දේවල් වෙනවා. ඒක දැන් මේ එදා කාලේ වගේ විතරක් නෙමෙයි, දැන් මෑත කාලෙදිත් එහෙම තමයි.
මෑත කාලෙදිත් අපිටත් ඒ වගේ දෙයක් අහන්න ලැබුණා. ඒක හොඳට භාවනා කරන පවුලක් කියනවා. ඒ ඇයිට දරුවොත් නැහැ. ඒ දෙන්න හැම පොයෙටම සිල් ගන්නවා, භාවනා වැඩසටහන එනවා, ධර්ම දැනුමක් තියෙනවා. ඒ වගේම භාවනාවේ හොඳ අත්දැකීම් ලබනවා. ඉතින් ඒ ගෙදර එක කාමරයක් කුලියට දීලා ඒ අය කොහොමhari මේ අයගේ තිබිච්ච ඔය පෞගේ කාලේ මේ යම් අතපසු වීම නිසා ඒ අය මේ නිවසෙන් අයින් කරන්න. නමුත් අයින් කරගන්න නොහැකි වුණා. කොහොමhari මේගොල්ලෝ කරපු වැඩේ කාටවත් කියන්නේ නැතුව ඒ අර කාමරේ දොර කඩලා ඒ බඩු ටික එළියට දැම්මා. බඩු ටික එළියට දැම්මහම ඒගොල්ලෝ මේක පොලිසියට ගෙන් කෙව්වා. අපේ බඩු නෑ. අපේ බඩු මෙහෙම තිබුණා නෑ කියලා. ඉතින් මේ අය දිවුරලා කියනවා අපි කිසිම බඩුවක් හොරකම් කළේ නෑ. නමුත් අපි ඇතුලේ තිබිච්ච බඩු ටික අපි එළියට දැම්මා. නමුත් අර ඒ කරපු වැරද්ද නිසාවෙන් ඒගොල්ලන්ට දවස් 5ක් 6ක් මේ බන්ධනාගාරගත වෙලා ඒ වගේම පොලිසියේ කූඩුවේ ළඟ ඉන්න සිද්ධ වුණා. ඉතින් අර කොච්චර සිල්වත් වුණත් ගුණවත් වුණත් භාවනා කරලා ඒ දේවල් තිබුණත් සමහර කර්ම දෝෂ තියෙනවා. ඒ වගේන් අපිට මිදෙන්න බෑ. ඒ නිසා මේවා අපි හොඳට අහන්න ඕනේ. මේ අහලා ඒක නිසාමයි කියන්නේ පංචිල් පද පහ රකින්න කියලා. දැන් නෙවෙයි මේවල විපාක තියෙන්නේ. දැන් නෙමෙයි. ඒ නිසා ඔබ නිතරම හිතාගෙන ඉන්න ඕනේ. ඔබ නිතරම කල්පනා කරන්න ඕනේ. අපි වටේට මේ වගේ මේ සසරට ගැට ගැහෙන දේවල්ම තමයි තියෙන්නේ. ඇහැ රවට්ටන දේවල් තියෙන්නේ. කන රවට්ටන දේවල් තියෙන්නේ. ඒ වගේම ගඳ සුවඳ නිසා අපි රැවටෙන දේවල් තියෙන්නේ. ශරීරයේ සමහර සැප පහසුකම් හින්දා අපි රැවටෙන දේවල් තියෙන්නේ. මේවට රැවටෙන්නේ නැතුව අපි ඊටාම පරිස්සමෙන් යුක්තව කාලය ගත කරන්න ඕනේ. ඒකට හේතුව තමයි ඒවට රැවටුනොත් ඒකට කැමති වුණොත් එහෙම අපිට ඇහැ එක මේ ඇහි පිල්ලමක් ගහන ශනියක්වත් යන්නේ නැහැ. පංචිල් පද පහ කඩන්න අපේ හිත ඊටාම ඉක්මනට ඒ සඳහා වෙනවා. ඒ නිසා ඔබ කල්පනා කරලා බලන්නට ඕනේ නිතරම මේ පංචශීල ප්‍රතිපදාව ඒ මත ඉඳගෙන ඔබේ සියලු කටයුතු සිද්ධ කරන්න. පින්වතුනි ඉස්සර ඉඳලා තියෙනවා හේමවත සාතාගිරි කියලා යක්ෂයෝ දෙන්නෙක්. දැන් මේ යක්ෂයෝ දෙන්න හේමවත සාතාගිරි වුණාට අපේ ධර්මයේ සඳහන් වෙනවා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියන මේ ගාථාව. ඒ වචනින් වචනේ කියලා තියෙන්නේ එක එක පිරිස කියලා. දැන් අපි ඔය පැරණි සමහර කතාවල තියෙනවා, ඒවම ගාථාවල කවිවල තියෙනවා නමෝ කියා බුදුරදුන්ට සාතාගිරි වැන්දා එහෙම කිව්ව බුදුරජුන්ට අපිත් වඳිනවා කියලා. තස්ස කියා බුදුරජුන්ට හේමවතේ වැන්දා එහෙම කියපු බුදුරජුන්ට අපිත් වඳිනවා කියලා. මේ නමෝ තස්ස කියන මේ දෙක කියලා තියෙන්නේ යක්ෂ දෙන්නෙක්. එතකොට මේගොල්ලෝ ඇයි මේ යක්ෂ කුලේ ඉපදුනේ? ඇයි මෙහෙම උනේ කියලා එයාගේ පෙර ආත්ම භාවය විවරණය කරනවා. ඒ වෙලාවේ සඳහන් වෙනවා මේ දෙන්න ඊට පෙර හිටපු ඊටාම දක්ෂ ධර්මදර ස්වාමින් වහන්සේලා දෙන්නෙක්. ඒගොල්ලෝ ඒ නිසාම ඊයට විශාල පරිවාර සම්පත්තියක් හිටියා. ශිෂ්‍ය ගෝලයේ විශාල පිරිසක් හිටියා. ඒ නිසා ඒ අයට ලැබුණ සංඝ නායක පදවිය. සංඝ නායක පදවිය ලැබුණා. දවසක් ඒ ප්‍රදේශයේ යම් දුස්සීල භික්ෂුන් වහන්සේ නමකගේ ක්‍රියාවක් හින්දා ඒ අය මේකෙන් නිරපන්න ඕනේ කියලා මේ තීරණයක් ගන්න මේ උන්වහන්සේලාට නඩුවක් අහන්න වුණා. ඒ වෙලාවේදී අර දුස්සීල භික්ෂුන් වහන්සේ එයාගේ තිබිච්ච මිල මුදල් විය කරලා දායකයොත් සම්බන්ධ කරලා මේ ස්වාමින් වහන්සේලාට විවිධ ලාභ සත්කාර ලැබලා දුන්නා. මේකේ තීරණය දෙන්න එපා කියලා. ඒ නිසා අහවා එදායේ නඩුව අහන වෙලාවේ තීරණය ගන්න වෙලාවේ අර ස්වාමින් වහන්සේලා මේ දුක්ශීල භික්ෂුන් වහන්සේගේ පැත්තට වැරදි යොදවන්නේ නැතුව අර සිල්වත් භික්ෂුන්ගේ පැත්තට මේකේ තීරණය ලැබලා දුන්නා. අර Tamanට ලාභ සත්කාර ලබා ගැනීමේ අරමුණේ. ඒ ලැබිච්ච නිසා අන්නේ හේතුව නිසාම ඒ හේතුව කරන කොටගෙන ඒ ආත්ම භාවයෙන් මිදුණට පස්සේ ඒ ආත්ම භාවය හොඳට නාම නිලතල ඒ වගේම දායකයෝ ඒ වගේම ඉඩම් කඩම් පන්සල් ගෙවල් මේ හැම එකක්ම ලැබුණත්
ඒ ආත්ම භාවයෙන් මිදුනට පස්සේ මේ වගේ යක්ෂ කුලේ ඉපදුනා කියලා හීමවත සූත්‍රයේ සඳහන් වෙනවා. ඒ නිසා ඔබ කවදාවත් ලාභ සත්කාර වලට රැවටෙන්න හොඳ නැහැ. අපිට ලාභ සත්කාර කියන ඒවා ගින්දර වගේ කියලා හිතන්න ඕනේ. පිච්චෙනවා. ඒ නිසා ඒක ගන්නකොට ඒකෙන් කාටවත් ණය නොවන විදියට ඒව ලබා ගන්න ඕනේ. ඒ නිසා පැවිදි සමාජයේ වගේම ගිහි සමාජයත් ඒ වගේම තමයි. අපි හැමෝම ඒවට බැඳිලා ඉන්නේ. අපි අවුවට හාල් ටික ලැබෙනකොට, පරිප්පු ටික ලැබෙනකොට, ඔබට වතුර ටික ලැබෙනකොට ඒවා නිකන් මගේ සමම සල්ලි වියදම් කරලා තමයි කඩේට ගිහිල්ලා කන්නේ කියලා හිතන්න බෑ. ඒකට විශාල පිරිසක් ඉන්නවා. ගොවියා ඒකට මහන්සි වෙලා තියෙනවා. එතන ඉඳලා කඩේට ගෙනෙල්ලා තියෙනවා. වතුර ටික එතන ඉඳලා ඇවිල්ලා තියෙනවා. ඒක බට දාපු කෙනෙක් ඉන්නවා. ටැප් එක හයි කරපු කෙනෙක් ඉන්නවා. බට හදන කෙනෙක් ඉන්නවා. ටැප් එක හයි කරන කෙනෙක් ඉන්නවා. මේ හැමෝගෙම සංකලනයක් නිසා තමයි අපිට මේවා ලැබිලා තියෙන්නේ. ඒ නිසා අපි හැමෝටම ණයයි. ඒ නිසා අපි කාටවත් ඒ අර ණය නොවන විදියට gedara උනත් වැඩ කරන්න ඕනේ. මෛත්‍රී චේතනාවන් පහළ කර ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාටත් අර විදියට සක්වල පුරාම දන් දෙනටවත් වැඩිය ඊටත් වැඩිය ශ්‍රේෂ්ඨ උතුම් පින්කමක් තමයි අසුණු සැනක් ගහන ශරණයක්වත් මෛත්‍රිය වඩන්න කියලා. ඒ නිසා මේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබ අසුණු සැනක් ගහන ශරණයක්වත් මෛත්‍රිය වඩන්න පුරුදු වෙන්න ඕනේ. ඊට වැඩි මෛත්‍රිය ඔබ වඩනවා නම් වැඩි වාර ප්‍රමාණයක් වැඩි කාල සීමාවක් ඔබට ලැබෙන ආනිසංස කොපමණද? ඒ නිසා ඔබ අර මම මුලින් මතක් කළා වගේ ඔබට කන්න දෙන, ඔබට කෑම ගේන, ඔබේ පිඟාන හදපු, ඔබේ ආහාර ටික ලෑස්ති කරපු, ඒවා සූදානම් කරපු හැමෝටම පින් දීලා කෑම ටික කන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට ඔබ කාටවත් ණය වෙන්නේ නැහැ. ඔබ ඇඳට යනකොට ඇඳ හදපු කෙනා, මෙට්ටේ හදපු කෙනා, බිම හදපු කෙනා, ඊළඟට මේ ගෙයි වහලා හදපු කෙනා, මේ හැමෝටම පින් දීලා ඒ හැමෝම සුවපත් වේවා කියලා හිතලා පුරුදු වෙන්න ඕනේ. අන්න එහෙම මෛත්‍රී චේතනාවන් පහළ කරගන්න. ඉතින් ඔබට යමෙක් හිතනවා නම් ඔබට භාවනා කරන්න වෙලා නැහැ කියලා බලන්න ඔබට මෛත්‍රී වඩන්න කොච්චර අරමුණු තියෙනවද ගෙයි වටපිටාව බැලුවොත් එහෙම. ඇහැ පේන තෙක්මානේ මෛත්‍රී අරමුණුමයි තියෙන්නේ. ඒ නිසා ඔබ මෛත්‍රී අරමුණින් ඉන්න ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් අසුණු සැනක් ගහන ශරණයක් මෛත්‍රිය වඩනවටත් වැඩිය ඊටාම වටිනා ශ්‍රේෂ්ඨ උතුම් පින්කමක් තමයි අසුණු සැනක් ගහන ශරණයක්වත් අනිත්‍ය වැඩිම එහෙම නැත්නම් අනිත්‍ය භාවනාව සිද්ධ කිරීම. දැන් බලන්න අර කර්ම දෝෂ එනකොට යමෙක්ට ඒක විඳ ගන්න බැරි නම් එයා එතන දුකට පීඩාවට පත් වෙලා ඒවා විඳ ගන්න බැරි වෙලා යනවා. ඒ නිසා ඔබ හිතන්න මේ ලෝකේ අපාද දිපාද චතුප්පාද බහුප්පාද කියන මේ සියලු ලෝක සත්‍යය වගේම අකනිට්ඨකා බ්‍රහ්ම ලෝකෙට වෙනකම් ඉන්න සියලු මේ දේවල් වගේම ඒ වගේම කාම ලෝක රූප ලෝක අරූප ලෝක කියන මේ සියලු ලෝක ධාතුන්හි ජීවි අජීවි සියලු වස්තුන් නැති වෙන විනාශ වෙන කැඩෙන බිඳෙන වස්තුන්. ඒ නිසා මේ සියලු දේවල් අනිත්‍යයි. අනිත්‍ය නම් දුකයි. ඒ නිසා මට ඕන විදියට මේ ලෝකයේ කිසි දෙයක් පාලනය කරගන්න බෑ කියන චේතනාව ඔබේ හිතේ නිරන්තරයෙන්ම පවතිවා කියලා අපි මේ වෙලාවේ සිහිපත් කරමින් අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරන වසර 10ක් පුරාවටම මෙහි දායකත්වයේ දරාගෙන කටයුතු කරන පිටිපන උතුර හෝමගම සිල්වන් හර්ට්ස් වත්තේ පදිංචි විශ්‍රාමික හෙද නිලධාරිණී W.H. රත්නායක මහත්මියට සුබ නිදුක් නිරෝගීමත් සුබ උපන්දිනයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමි. ඇයට ධර්මඥානීය පහළ වේවා. නිවන් පිණිස සැනසීම පිණිස මේ ධර්ම දේශනාමය පින්කම හේතු වාසනා වේවා. ඒ වගේම තමයි මහින්ද කොඩිතුවක්කු පුතාට වසන්ති රත්නායක දුවට ලියෝනි ලේලියට උපුල් සමන්තලාල් බෑනා යසිත සංදීප මුනුබුරා විමර්ශා මිනිබිරිය ඉසුරු මුනුබුරා කෙහන්සා මිනිබිරිය ආදී පවුලේ දූදරු ලේලිව
දෙවිවරු මේ හැම දිනාටම ආශිර්වාදයක්ම වේවා, නිරෝගී වේවා, දීර්ඝායු වේවා. දේශකයාණන් වහන්සේට ඒ වගේම රට රකින්න රණවිරුවෝ, සුවවිරුවෝ ඇතුළු කොරෝනා රෝගයෙන් පෙළෙන සියලු දිනාටමත්, ලක්වාසී ලෝවාසී සියලු දිනාටමත්, බෞද්ධ නාලිකාවේ සියලු දිනාටමත් මේ ධර්ම දේශනාවේ ආශිර්වාදයෙන් යහපතක් වේවා. මේ රෝගාබාධ දුරු වේවා. ලංකාවෙත් ලෝකෙත් මේ වසංගත රෝගාබාධය දුරු වෙලා මේවට උදව් උපකාර කරන සියලු දිනාටම ඒ කටයුතු ඉතා හොඳින් සිද්ධ කරගන්න ශක්තිය, ධෛර්යය, වාසනාව සැලසේවා. ප්‍රතිකර්ම කටයුතු ඉතාම ඉක්මනටම ලංකාවටත් ලෝකෙටත් ලැබිලා මේ රෝගය සුවයටපත් වෙන්න හේතු වාසනා වේවා. ඒ වගේම තමයි අභාව ප්‍රාප්ත කේ රත්නායක ස්වාමි පුරුෂයා, මෞතුමිය, පියතුමා, සහෝදර සහෝදරිය ඇතුළු සියලු ඥාතීන් කොතනක හිටියත් සුවපත් වේවා, නිවන් දකිත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දේශනාව සඳහා අපි ආරාධනා කරා දිව්‍ය රාජ මණ්ඩලයට සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ රැකවරණය, ආශිර්වාදය සියලු දෙනාටම සැලසේවා කියලා සාදු සාදු කියලා ප්‍රාර්ථනා කරමින් අපි හැම දිනාටම මේ භයානක සසරින් නිදහස් වීම ලබන නිවන් පිණිස මේ දේශනාවත් උපනිශ්‍රය වේවා. සාදු සාදු සාදු. අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු.